2021 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පිළිතුරු සාකච්ඡාව සමගයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් දුවේ පුතේ මම මේකේ පිළිතුරු ටිකක් වේගෙන් සාකච්ඡා කරනවා. ඔබට පුළුවන් ඔබට වේගය වැඩි නම් වේගය ටිකක් අඩු කරගෙන මේක නැරඹීමේ හැකියාව තියෙනවා. 7 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා ජලකරාමයක් තියෙනවා. ඒ ජලකරාමයට මීටර් 5ක් දුරින් පැලයක් තියෙනවා. ඊට පස්සේ මේ සෑම පැලයක් දෙකක් අතරම මීටර 2ක පරතරය තියෙන ආකාරයට තමයි පැල සිටවලා තියෙන්නේ. අපිට කියනවා පළවෙනි කොටසෙන් අහනවා ජලකරාමයේ සිට පළමු දෙවෙනි තෙවෙනි පඳුරු වලට තියෙන දුර කොපමණද කියලා හොයන්න කියනවා. එහෙනම් ජලකරාමයේ ඉඳන් පළමු පඳුරට මීටර් 5යි, ඊළඟ එකට මීටර් 7යි, තුන්වෙනි පඳුරට තියෙනවා මීටර් 9ක්. ඊළඟට කියනවා දෙවෙනි කොටසෙන් 8 වන පඳුරට ඇති දුර කොපමණද කියලා අහනවා. මේ ශ්‍රේණිය ගත්තාම මේ ශ්‍රේණියේ තියෙන පළමු පදය වෙන්නේ 5යි, ඊළඟට D වලාගේ පොදු අන්තරය වෙන්නේ 2යි. අපෙන් අහන්නේ එහෙනම් 8 වන පදය. අපි එහෙනම් මේ අගයන් ආදේශ කළොත් අපිට T8 සමාන වෙනවා 5 එකතු කිරීම 8 අඩු කිරීම එක වාරයක් 2. එහෙනම් මේක සුළු කරගත්තා නම් අපිට පුළුවන් 8 වන පඳුරට තියෙන දුර එහෙම නැත්නම් 8 වන පදය 19යි මීටර. මේ කොටසෙන් කියනවා ජලකරාමයේ සිට මීටර් 37ක් දුරින් පිහිටලා තියෙන්නේ කීවෙනි මල් පඳුරද කියලා. එහෙනම් මේකෙත් අපිට පුළුවන් මේ Tn වලාගේ දීලා තියෙනවා අපිට 37යි. එහෙමනම් ආදේශ කරලා පුළුවන් අපිට n හොයන්න. 37 සමාන වෙනවා 5 එකතු කිරීම n ඍණ 1 වාරයක් d. අපිට මේ 5 අනිත් පැත්තට අරන් යන්න පුළුවන්. අඩු කළොත් එනවා 32 සමානයි n ඍණ 1 වාරයක් 2. දෙපැත්තම දෙකෙන් බෙදුවා ඍණ 1 අනිත් පැත්තට ගෙනිච්ච නම් n වලාගේ එනවා 17යි. එහෙනම් දුවේ පුතේ ජලකරාමයේ සිට මීටර් 37ක් දුරින් පිහිටලා තියෙන්නේ 17 වෙනි පඳුර. බලන්න ඊළඟ කොටසෙන් මොකද්ද කියන්නේ කියලා. මේ පියුමි ජලකරාමයෙන් ජල බාල්දියක් පුරවාගෙන පළමු වන මල් පඳුර වෙත ගොස් ඊට වත් කරලා නැවත ජලකරාමයට ගිහිල්ලා තවත් බාල්දියක් අරන් එනවා. ඔය ක්‍රමයට තමයි දැන් කතාව ගොඩනැගිලා තියෙන්නේ. දැන් අපෙන් අහනවා මේ ආකාරයට ඇය 18 වන පඳුර තෙක් වෙන වෙනම ජල බාල්දි පිළිවෙලින් රැගෙන එනවා කියලා. ඊළඟට කියනවා අවසානයේ හිස් බාල්දිය ජලකරාමයේ අසල තබනවා. මේ කාර්යය සඳහා ඇය ගිය මුළු දුර මීටර් 790ට වඩා වැඩි බව පෙන්වන්නයි තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපිට පුළුවන් මේ ශ්‍රේණිය ගොඩනගා ගන්න. ජලකරාමයේ ඉඳන් පළමු පඳුරට ජලය දාලා නැවත ජලකරාමයේ ගාවට යනවා නම් මීටර් 5.2ක් එයා ගමන් කරලා තියෙනවා. එතකොට මීටර් 10ක් තමයි පළවෙනි පඳුරට එනකොට ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට අර කලින් තිබිච්ච ශ්‍රේණියේ හැම පදයක්ම දෙගුණයකින් වැඩි වෙනවා. එහෙනම් පළමු පඳුරට ඇවිල්ලා තියෙනවා මීටර් 10ක්, දෙවෙනි පඳුර වෙත එනකොට එයා ගමන් කරනවා මීටර් 14ක්, තුන්වෙනි පඳුර වෙනකොට මීටර 18යි. දැන් මේ ශ්‍රේණිය බැලුවොත් පළමු පදය 10යි, D වලාගේ 4යි. දැන් අපෙන් අහන්නේ 18 වන පඳුර දක්වා වතුර දාගෙන යනවා. එහෙනම් අපෙන් අහන්නේ මේ පදවල ඓක්‍ය පද 18ක් එක්ක එකතු වෙවුවා නම් හරි. එහෙනම් අපි පොදු සූත්‍රය ගත්තොත් මේ සූත්‍රයට අපිට ආදේශ කරන්න පුළුවන් n වලාගේ 18යි, a වලාගේ 10යි, d වලාගේ 4යි. අපිට පුළුවන් මේක සුළු කරගන්න. මේක සුළු කරගත්තා නම් එනවා 792යි. එහෙනම් අපිට දීලා තියෙන්නේ 790ට වඩා වැඩි කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙනවා අපිට 792ක් ගමන් කළ මුරු දුර. එහෙනම් 790ට වඩා 792 විශාලයි. නිර්මාණ ගැටලුව. අපිට දීලා තියෙනවා ABC ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න කියනවා. AB වලාගේ සෙන්ටිමීටර 8.5යි, B කෝණය 90යි, BC 8.5යි. එහෙනම් අපි මුලින්ම සරල රේඛාවක් ඇඳ ගන්නවා.
මේ සරල රේඛාවේ එක ලක්ෂයක් අපි A කියලා ලකුණු කළා. A වල ඉඳන් 8.5ක් දුරින් අපිට පුළුවන් B ලක්ෂය ලකුණු කරන්න. දැන් එහෙමනම් AB රේඛාව අපි ඇඳගෙන ඉවරයි 8.5ක්. ඊළඟට අපිට තියෙන්නේ මේ B වලින් අංශක 90 කෝණයක් නිර්මාණය කරන්න. අංශක 90 කෝණයක් අපිට පුළුවන් නිර්මාණය කරන්න. එහෙනම් අපිට ඔන්න ඔය ආකාරයට පුළුවන් අංශක 90 කෝණය නිර්මාණය කරන්න. ඊළඟට ගානේ කියනවා C තියෙන්නේ මේ නිර්මාණය කරපු රේඛාවේ 8.5ක් දුරින්. එහෙනම් අපිට පුළුවන් දැන් B වල ඉඳන් 8.5ක් දුරින් C ලක්ෂය ලකුණු කරන්න. දැන් එහෙමනම් AC යා කරලා අපිට පුළුවන් මේ ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. එහෙනම් පළවෙනි කොටසේ තියෙන ABC ත්‍රිකෝණය ඔය ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. මේක සමද්විපාද ත්‍රිකෝණයක්. බලන්න දෙවෙනි කොටසේ මොකක්ද කියන්නේ කියලා. ABC කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියනවා. ඒ AC හමුවන ලක්ෂය D ලෙස නම් කරන්න කියනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට B කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න. මේ සමච්ඡේදකය AC හමුවන ලක්ෂය D. මේ කොටසෙන් අපිට කියනවා BD විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය සොයා එම වෘත්තය නිර්මාණය කරන්න. එහෙමනම් අපි කේන්ද්‍රය හොයාගන්න නම් මේ BD වල ලම්බ සමච්ඡේදක. එහෙම නැත්නම් BD වල හරි මැද හොයාගන්න ඕනේ. ඉතින් හරි මැද හොයාගන්න නම් BD වල ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට BD වල ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. BD වල හරි මැද මම O කියලා ගත්තා. දැන් පුළුවන් O කේන්ද්‍රයද OD අරයද වන ලෙස වෘත්තයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ කොටසේ අපිට කියන්නේ AC වෘත්තයට ස්පර්ශකයක් කියන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා DB කියලා කියන්නේ වෘත්තයේ විස්කම්භය. AD B කෝණයේ අංශක 90ක් කියලා පෙන්වනවා නම් හරි. අපි මුලින්ම ත්‍රිකෝණය නිර්මාණය කළේ AB සමානයි BC වෙන්නේ. ඒ වගේම B කෝණයේ අංශක 90යි. එහෙමනම් සමද්විපාද ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 90 නම් ඉතුරු කෝණ දෙක අංශක 45ක් වෙන්න ඕනේ. ඒ අනුව BAC කෝණයේ අංශක 45යි. ඒ වගේම ABC කෝණය අපි සමච්ඡේදනය කළා. එතනින් අපිට හොයාගන්න පුළුවන් ABD කෝණයේ අංශක 45යි කියලා. එහෙමනම් දැන් අපිට පුළුවන් ABD ත්‍රිකෝණයේ කෝණයිකයේ අංශක 180ක් නිසා ADB කෝණයේ අංශක 90ක් කියලා පෙන්නන්න. එහෙමනම් ADB කෝණයේ අංශක 90ක් වෙනවා. DB කියලා කියන්නේ විස්කම්භයක්. එහෙමනම් AC කියන්නේ වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. අවසාන කොටසෙන් අපිට කියනවා ACට වෘත්තයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න. එහෙමනම් වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශකයක් නිර්මාණය කිරීම පොඩ්ඩක් මතක් කරගත්තා නම් අපිට මේතනට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇඳ ස්පර්ශක දිගින් සමානයි. එහෙමනම් ADට දිග සමාන වෙන්න තමයි ඉතුරු ස්පර්ශකය නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් මට පුළුවන් මෙන්න මේ AD දිගට සමාන වෙන විදියට වෘත්තයේ ඡේදනය වන විදියට වෘත්ත ඡාපයක් ඇඳ ගන්න. A සිට ඒ ලක්ෂය අපි යා කළා නම් අපිට පුළුවන් තවත් ස්පර්ශකයක් නිර්මාණය කරගන්න. එහෙනම් ඔන්න ඔය විදියට පුළුවන් A සිට වෘත්තයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න.
සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. ක්‍රමයේ සාධනය කරන්න තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි මේකට අදාළව රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. මම ABCD සමාන්ත්‍රාශ්‍රයක් ඇඳ ගන්නවා. එහෙනම් මේකේ දත්තය වෙන්නේ ABCD සමාන්ත්‍රාශ්‍රයකි. එතකොට සමාන්ත්‍රාශ්‍රයේ සම්මුඛ පාද යුගල් සමානයි කියන සම්බන්ධතාවය අපිට ගන්න පුළුවන්. සාධනය කරන්න ඕනි AD පාදය සමානයි BCට, ඒ වගේම AB පාදය සමානයි BC බව. අපි නිර්මාණයක් කරගන්නවා BD යා කරනවා. එහෙම නැත්නම් BD විකර්ණය අඳිනවා. දැන් අපිට තියෙනවා ත්‍රිකෝණ දෙකක්. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා අපිට පුළුවන් ඔය සම්මුඛ පාද සමානයි කියන සම්බන්ධතාවය ගන්න. එහෙනම් මුලින්ම මම ගන්නවා ADB කෝණය සමානයි CBD කෝණය ඒකාන්තර කෝණ. ඒ වගේම මේ ඒකාන්තර කෝණ දෙක හැදිලා තියෙන්නේ AD සහ BC කියන සමාන්තර රේඛා දෙකත් එක්ක. ඊළඟට අපිට ගන්න පුළුවන් ABD කෝණය සමානයි BDC කෝණය. ඒත් ඒකාන්තර කෝණ. ඒ වගේම තියෙනවා BD සහ BD. ඒ කියන්නේ BD පොදු පාදයක්. ත්‍රිකෝණ දෙකටම යා පොදුයි. පොදු පාදය. එහෙමනම් දුවේ පුතේ ABD ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණය අංග සම වෙනවා කෝකෝපා අවස්ථාවේ. එහෙනම් දැන් ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා අපිට ලියන්න පුළුවන් AD සමානයි BC, ඒ වගේම AB සමානයි DC කියලා. මේ ගානේ අපිට දීලා තියෙන්නේ ABCD සමාන්ත්‍රාශ්‍රයක්. එහෙනම් ABCD වල සම්මුඛ පාද යුගල් සමාන්තර වෙනවා. ඒ වගේම ආයි කියනවා ABC කෝණයේ සමච්ඡේදකය T හිදී BC පාදය හමු වෙනවා කියලා. එතකොට මේ සමච්ඡේදකය නම් කෝණ දෙක සමානයි. මම ඒකත් රූප සටහනේ ලකුණු කරගත්තා. ඊළඟට කියනවා BTට සමාන්තරව C හරහා ඇඳි සරල රේඛාව BTට සමාන්තරව C හරහා ඇඳි සරල රේඛාව. මම ඒකෙත් සමාන්තරයි කියන සලකුණු දාගත්තා. අපිට කියනවා DZT සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියලා. DZT සමද්විපාද ත්‍රිකෝණයක් බව. මට පුළුවන් මුලින්ම ගන්න ABZ කෝණය සමානයි DTZ කෝණය. අනුරූප කෝණ. බලන්න මේ අනුරූප කෝණ හැදිලා තියෙන්නේ AX පාදය සමාන්තර වෙනවා DC පාදයට. ඒ වගේම මට සම්බන්ධතාවයක් ගන්න පුළුවන් CBZ කෝණය සමානයි DZT කෝණය. ඒකත් ඒකාන්තර කෝණ. BC පාදය සමාන්තර වෙනවා AY පාදයට. ඊළඟට ABZ කෝණය සමාන වෙනවා CBZ කෝණයට. අපිට ඒක දීලා තියෙනවා දත්තය. එහෙනම් DTZ කෝණය සමාන වෙනවා DZT කෝණයට. එම නිසා අපිට ලියන්න පුළුවන් DZ සමානයි TD. කෝණ දෙකක් සමාන වෙනවා නම් ත්‍රිකෝණයක ඒ සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි. එහෙනම් DTZ කෝණය සමානයි DZT කෝණය නිසා අපිට ලියන්න පුළුවන් DZ පාදය සමානයි DT කියලා. ඒ කියන්නේ DTZ සමද්විපාද ත්‍රිකෝණයක්. මේ කොටසේ අපිට දීලා තියෙනවා දැන් සමද්විපාද ත්‍රිකෝණයක් කියලා අපි පෙන්වුවානේ. ඊට පස්සේ කියනවා ඒක භාවිතා කරලා AB එකතු කිරීම AD සමානයි BX එකතු කිරීම DY කියලා පෙන්වන්න තියෙනවා. ඉතින් මම මුලින්ම ගන්නවා සම්බන්ධතාවයක් AB සමානයි DC. AB සමානයි DC. මොකද ABCD සමාන්ත්‍රාශ්‍රයන් නිසා සමාන්ත්‍රාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. මෙන්න මේ DC කියන එක මට ඊට පස්සේ ලියා ගන්න පුළුවන් DT එකතු කිරීම TC කියලා. ඒක මම අංකයක් දාගත්තා අංක 1 කියලා. ඊට පස්සේ මම ගන්නවා මේ DT වලාගය. DT වලාගය අපි හොයාගත්තා DZට සමානයි කියලා. කලින් අපි ඒක සාධනය කරලා පෙන්නලා තියෙනවා. එහෙනම් මට ඊළඟට ගන්න පුළුවන්
bx සමානයි tc. bx සමාන වෙනවා tc. මොකද bx ct කියන්නේ සමාන්තරාශ්‍රයක්. ඒ සමාන්තරාශ්‍රයේත් සම්මුඛ පාද සමාන වෙනවා. එහෙනම් මම ඒක එකට සම්බන්ධතාවයක් ගොඩනැගුවොත් AB සමාන වෙනවා DZ එකතු කිරීම BX. මම ඒකට දාගන්නවා අංක 2 කියලා සම්බන්ධතාවයක්. දැන් දුවලා පුතාලා මේ හැම එකක්ම රූප සටහනත් එක්ක බලන්න ඕනි. ඊළඟට මට ගන්න පුළුවන් AD සමානයි BC කියලා. මොකද ABCD සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. BC සමාන වෙනවා YZ. ඒත් සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. එම නිසා AD සමාන වෙනවා YZ. AD සමාන වෙනවා YZ. ඒක මම අංක 3 කියලා ගත්තා. දැන් මට පුළුවන් මේ 2 සහ 3 කියන ප්‍රකාශන දෙක එකතු කරන්න. ඒ එකතු කළාම එනවා AB එකතු කිරීම AD සමානයි DZ එකතු කිරීම BX එකතු කිරීම YZ. මට මෙන්න මෙතන මේ DZ සහ YZ කියන දෙක වෙනුවට ගන්න පුළුවන් තනි සම්බන්ධතාවයක්. එහෙමනම් අපිට ලියන්න පුළුවන් AB එකතු කිරීම AD සමානයි YZ එකතු කිරීම BX. බලන්න 10 වෙනි ගාන. පතුලේ අරය ආරූඪ ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක 12ක් උසට ජලය පුරවලා තියෙනවා. සෙන්ටිමීටර 12ක් උසට තමයි මේ භාජනයේ ජලය පුරවලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ භාජනයේ තියෙන ජලය ටික අරය සෙන්ටිමීටර 4ක් වන අර්ධගෝල භාජන 16කට පුරවනවලු. අර සිලින්ඩරයේ තියෙන ද්‍රව ප්‍රමාණය හරියටම අර්ධගෝල 16කට දානවා. අපිට දීලා තියෙනවා R වලාගය 16යි මූල 2 බෙදීම 3 බව පෙන්වන්න. එහෙනම් මට පුළුවන් දැන් මෙතනින් ජල පරිමාව සොයන්න. සිලින්ඩරයක පරිමාවනේ හොයන්න තියෙන්නේ. ϕr වර්ගය h. h වලාගය දීලා තියෙනවා 12යි. මට පුළුවන් අර්ධගෝලයක පරිමාව හොයන්න. ගෝලයක පරිමාව හොයන්නේ 3න් 4යි ϕr ඝනය. එහෙනම් අර්ධගෝලයක් නිසා 3න් 2යි ϕr ඝනය. මෙතන දීලා තියෙනවා r වල අගය 4යි. එහෙනම් මට ලියන්න පුළුවන් 3න් 2යි ϕ r වෙනුවට 4 දාලා 4 ඝනය. ඊළඟට මට පුළුවන් ගෝල 16ක පරිමාව හොයන්න. මේ අර්ධගෝලයේ පරිමාව 16න් ගුණ කළා. දැන් එහෙමනම් මට පුළුවන් සම්බන්ධතාවයක් ගොඩනගන්න. ජල පරිමාව සමානයි මේ අර්ධගෝල 16ක පරිමාවට. ප්‍රකාශනයේ දෙපැත්තම ෆයි වලින් බෙදනවා. ඊට පස්සේ මට පුළුවන් මේ 12ත් එහෙම නැත්නම් ප්‍රකාශනයේ දෙපැත්තම 12න් බෙදන්න. දැන් අපි සුළු කරන් අපිට පුළුවන් මේකේ R උක්ත කරන්න. එහෙනම් R උක්ත කළොත් එනවා 16යි මූල 2 බෙදීම 3. අපිට දීලා තිනවා A සමානයි මූල 65.2 ගුණ කිරීම 0.7යි 2යි 2 බෙදීම 3.06. ලඝුගණක වගුභාවිතයෙන් දෙවන දශම ස්ථානයට හොයන්න. මම මේකේ දෙපැත්තෙම ලඝුගණකයේ අරගෙන ලඝුගණක නීතිය අනුව ප්‍රසාරණය කළා. මම මේක ප්‍රසාරණය කරන ගමන්ම විද්‍යාත්මක අංගයෙන් ලියලා තිනවා. ඊළඟට පුළුවන් මට මේ එක එක වෙන වෙනම ලඝුගණකය ගන්න. අපිට පුළුවන් මේ 1.8යි 1යි 4යි 2 කියන එක දෙකෙන් බෙදන්න. ඊට පස්සේ අපි මේ ටික සුළු කරගත්තා නම් ලඝු A සමාන වෙනවා 0.2.7.9. අපිට ඒ වලාගේ හොයන්න නම් ප්‍රතිලඝු ගණකය ගන්න ඕනි. මේකේ ප්‍රතිලඝු ගණකය ගත්තොත් එනවා 1.9යි 0.5යි 0. අපිට කියන්නේ මේක පළමු දශම ස්ථානයට ලියන්න කියලා. එහෙනම් 1.9යි 1යි.
සංගීතඥයින් 142 දෙනෙක් පිළිබඳ තොරතුරු තමයි අපිට මේ දීලා තියෙන්නේ. එහෙනම් සරලත්‍ර කුලකේ එහෙම නැත්නම් මේ වෙන්සටහනේ කොටුව ඇතුලේ ඉන්න ඕනි ඔක්කොම 142යි. අපිට පුළුවන් ඒක රූප සටහනේ මෙන්න මේ විදිහට ලකුණු කරන්න. ඊළඟට ගානේ කියනවා මේ සංගීතඥයන්ගෙන් පියානෝ වාදනය කරන අය 55 දෙනෙක් කියලා. එහෙනම් පියානෝව රවුමේ සම්පූර්ණයෙන්ම ඉන්න ඕනි 55යි. ඒක පුළුවන් අපිට පියානෝව රවුමේ උඩින් ওই විදිහට දාන්න. ඒ අය අතුරින් 15 දෙනෙක් බටනලා වාදනය කරනවලු. එහෙමනම් පියානෝව රවුමටයි බටනලා රවුමටයි දෙකටම පොදුවේ ඉන්නේ 15 දෙනයි. ඒ 15 මට පුළුවන් මෙන්න මේ විදිහට ඇතුළත් කරන්න. දැන් අපිට පුළුවන් පියානෝව රවුමේ ඉන්න ඕනි පියානෝව වාදනය කරන අය ඔක්කොම ඉන්න ඕනි 55ක්. මේ වෙනකොට ඒ රවුමේ කොටසකට ගිහින් තියෙනවා 15 දෙනෙක්. එහෙනම් ඉතුරු සංඛ්‍යාව අපිට හොයලා දාගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට 40. අපිට දෙවෙනි කොටසෙන් අහනවා සංගීතඥයෝ 60 දෙනෙක් සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරනවලු. මේ වෙනකොට දෙකක් පමණක් වාදනය කරන අය වෙන්සටහනේ ඉන්නවා 40ක්. තව එක ප්‍රදේශයක් තියෙනවා. තබ්ලාව සහ බටනලාව පමණක් වාදනය කරන. එහෙනම් මෙතන ඔක්කොම ඉන්න ඕනි භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරන අය 60ක් නම් මේ වෙනකොට 40ක් වෙන්සටහන ඇතුළත් වෙලා තියෙනවා. තව 20 දෙනෙක් ඉන්න ඕනි. එහෙනම් ඒ 20 අපිට ওই විදිහට ඇතුළත් කරන්න පුළුවන්. අපෙන් අහන්නේ මොකද්ද? පියානෝ වාදනය නොකරන තබ්ලාව සහ බටනලාව වාදනය කරන සංඛ්‍යාව කීයද කියලා. ඒ සංඛ්‍යාව වෙනවා 20ක්. ඊළඟට අපෙන් අහනවා මෙම වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව සහ තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවට සමාන වේ. එhmenan අපි හොයාගන්න ඕනේ දැන් බටනලාව සහ තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව. බටනලාව සහ තබ්ලාව වාදනය කරන අය කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම ඉන්නවා 20යි 15යි 35ක්. එහෙනම් අන්නේ 35ට සමානයිලු තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව. එහෙනම් අපිට ඒක වෙන්සටහනෙත් ওই විදිහට ඇතුළත් කරගන්න පුළුවන්. අපෙන් අහන්නේ තබ්ලාව පමණක් වාදනය කරන අය 35යි. බලන්න ඊළඟ කොටසෙන් මොකක්ද අහන්නේ කියලා. බටනලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවෙන් හරි අඩකි. දැන් බලන්න බටනලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව තබ්ලාව වාදනය කරන අයගෙන් හරි අඩක්. බලන්න තබ්ලාව වාදනය කරන අය මේ වෙනකොට කීයක් ඉන්නවද කියලා. පියානෝ වාදනය කරන අය 55යි. ඒ 55ට එකතු වෙන්න ඕනේ 35ක්. 90යි තව ඉන්නවා 20ක්. ඔක්කොම ඉන්නවා 110ක්. එහෙනම් ඒකෙන් භාගය කියන්නේ 55යි. එහෙනම් දුවේ පුතේ බටනලාව වාදනය කරන අය ඉන්න ඕනි 55ක්. මේ වෙනකොට ඒක ඇතුලේ ඉන්නවා 35ක්. එහෙනම් අපිට පුළුවන් බටනලාව පමණක් වාදනය කරන අය හොයන්න 55න් 35ක් අඩු කළා නම් 20යි. දැන් අපෙන් අහන්නේ මේ එකක්වත් වාදනය නොකරන අයනේ. ඒ කියන්නේ මේ රවුම් වලින් එළියේ ඉන්න කට්ටිය. බලන්න ඕනේ අපි දැන් රවුම් ඇතුලේ ඔක්කොම ඉන්න ප්‍රමාණය කීයද කියලා. මේ වෙනකොට රවුම් ඇතුලේ ඉන්න ටික අපිට හොයාගන්න පුළුවන්. පියානෝව වාදනය කරන අය ඉන්නවා ඔක්කොම මේ රවුමේ 55ක්. ඒ 55ට එකතු කරන්න ඕනේ 35. 55යි 35යි 90යි. 90ට එකතු කරන්න ඕනේ 20ක් 110යි. 110ට එකතු කරන්න ඕනේ තවත් 20ක් එන 130යි. 140න් මේ 130 අඩු කළා නම් අපිට පුළුවන් රවුම් වලට පිටින් එළියේ ඉන්න කට්ටිය කීයද කියලා හොයාගන්න. එහෙනම් මේ භාණ්ඩ තුනෙන් එකක්වත් වාදනය නොකරන අය ඉන්නවා 12 දෙනෙක්. අපිට දීලා තියෙන අවසාන ගැටලුව. ගානේ දීලා තියෙනවා AB සමානයි BC කියලා. එහෙමනම් අපිට පුළුවන් ඒක රූප සටහනේ ලකුණු කරගන්න. ඒ වගේම කියනවා DC සමාන්තරයි AB කියලා. ඒකත් පුළුවන් අපිට ওই විදිහට ලකුණු කරගන්න. ඊළඟට කියනවා එහිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය AL කියලා. අපිට තව දෙනවා ගානේ BD සහ AC යා කරන්න කියලා. බලන්න දෙවෙනි කොටසෙන් මොකක්ද අහන්නේ කියලා.
LAB කෝණය අංශක 35ක් නම් LAB කෝණය අංශක 35ක් නම් BAC කෝණයේ විශාලත්වය. එහෙනම් අපිට පුළුවන් LAB කෝණය සමානයි ACB කෝණය අංශක 35යි. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. මේකේ දීලා තියෙනවා AB සහ BC පාද දෙක සමානයි කියලා. එහෙමනම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වන නිසා අපිට ගන්න පුළුවන් CAB කෝණය සමාන වෙනවා ACB කෝණය. ඒ කියන්නේ BAC කෝණයත් අංශක 35ක් වෙනවා. එහෙනම් අපිට ওই විදිහට පුළුවන් BAC කෝණය අංශක 35යි කියලා ගන්න. ඊළඟට අපිට කියනවා DB සමාන්තරයි AL කියලා පෙන්වන්න තියෙනවා. අපිට පුළුවන් CAB කෝණය සමානයි BDC කෝණය ගන්න. ඒ එකම ඛණ්ඩයේ කෝණ. ඒ කෝණත් අංශක 35ක් වෙනවා. ඒ වගේම අපිට ගානේ දීලා තියෙනවා DC සමාන්තරයි AB කියලා. ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන් අපිට BDC කෝණය සමානයි DBA කෝණය 35යි. දැන් අපිට රූප සටහනෙන් බැලුවහම පේනවා BAL කෝණයයි ABD කෝණයයි සමානයි කියලා. අංශක 35යි. LAB කෝණය සමාන වෙනවා DBA කෝණය. නමුත් මේ කෝණ දෙක තියෙන්නේ ඒකාන්තර කෝණ විදියට. එහෙමනම් ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා නම් ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙමනම් AL සමාන්තරයි DB. අපිට කියනවා වෘත්තයක් මත PQRS ලක්ෂ පිහිටලා තියෙනවලු. PR සහ QS මේ වෘත්තයේ විස්කම්භ කියලා කියනවා. දැන් අහන්නේ PQRS කුමන වර්ගයේ චතුරස්‍රයක්ද කියලා. මේ තියෙන්නේ PR සහ SQ කියන්නේ විස්කම්භ දෙකක්. එහෙනම් ඒ දෙක සමාන වෙනවා. ඒ වගේම මේ දෙක විස්කම්භ නිසා මේ චතුරස්‍රයේ තියෙන සෑම කෝණයක්ම ඍජු කෝණයක් වෙනවා. මොකද අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ නිසා. එහෙමනම් මේ චතුරස්‍රයේ ශීර්ෂ කෝණ හැම එකක්ම අංශක 90යි. ඒ වගේම විකර්ණ දෙක දිගින් සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක සමචතුරස්‍රයක් හෝ ඍජු කෝණාශ්‍රයක් කියලා. නමුත් දුවේ පුතේ සමචතුරස්‍රයක මේ විකර්ණ සමච්ඡේදනය වෙන්නේ ලම්බකව. මේකේ අපිට කොහේවත් විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා කියලා කියන්න තරම් සාධක දීලා නැහැ. එහෙනම් අපිට මේක අනිවාර්යයෙන්ම ඍජු කෝණාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙමනම් PQRS ඍජු කෝණාශ්‍රයකි.